මේ කෝෂයේ විද්‍යුත් ගාමලේ E බිඳුව කිසියම් අභ්‍යන්තර ප්‍රතිරෝධයකුත් තියෙනවලු. ඇත්තරේ කිසියම් අභ්‍යන්තර ප්‍රතිරෝධයක් තියෙනවා කියන කාරණේ ඕන වෙන්නේ ගාන අන්තිම කෑල්ලේදී. මම ඒකට නිකන් සිවල ආරක්කනකුත් මාක් කරා. R නෝඩ් කියලා අචල ප්‍රතිරෝධයක් තියෙනවා. කැපිටල් R කියලා ප්‍රතිරෝධයකුත් තියෙනවා. ඊරස්ස වෝල්ට් මීටරයක් ගෙනල්ලා ගහලා තිනවා වෝල්ට් මීටරේ පරිපූර්ණ කෙනෙක් නෙවෙයි. අභ්‍යන්තර ප්‍රතිරෝධය R බිඳුව කියලා ප්‍රතිරෝධයක් තියෙනවා. මේ R බිඳුව තමයි හොයන්න යන්නේ. ඇමීටරේ පරිපූර්ණයි ඒක අභ්‍යන්තර ප්‍රතිරෝධයක් නැහැ. නැත්නම් නොගිනිය හැකි කියමුකෝ. තේරුණාද? කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය අචල ප්‍රතිරෝධ R බිඳුව xy අතර ගහලා දෙන R කෙනෙක් කෙනා R නෝට් කියන්නේ සිම්පල් R නෝට් කියන වෝල්ට් මීටරේ අභ්‍යන්තර ප්‍රතිරෝධය. පළවෙනි අහනවා පුතේ කැපිටල් R එකයි R නෝට් එකයි xy ලක්ෂ අතර පිහිටන්නේ කෙසේදයි ඇඳලා පෙන්නන්න. R කෙනෙක් නයි R නෝට් කෙනෙක් මෙයාගේ අභ්‍යන්තර ප්‍රතිරෝධය නිකන් xy අතර සවි වෙලා තියෙන්නේ කොහොමද? සමාන්තරගතව. හරි? සමාන්තරගතව නේද වැඩ කරන්නේ පුතේ. ඒ කියන්නේ කලින් ඉඳලා තියෙන R කියන කෙනා ඉන්නේ xy අතර ගහලා හරි? ඒතර වෝල්ට් මීටර ගෙනල්ලා ගැහුවාම xy අතරට හරිය නිකන් තව R නෝට් ප්‍රතිරෝධයක්. තව R නෝට් එකක් xy අතර ගැහුවා සමානයි. වෝල්ට් මීටර අදින්න ඕනෙම නැහැ. අදින්නත් පුළුවන් ඕන. ඒකේ ප්‍රතිරෝධය ගලවලා එළියෙන් ඇදලා තියෙන. ඇදගන්න. මේක අදින්න ඕනේ නැහනේ. මේක පුතේ අර ටියුට් එකේ තියෙන රූපෙමනේ. ගානේ ඔරිජිනල් රූපෙමනේ. ළමයි xy අතර කැපිටල් R ඉන්නකොට වෝල්ට් මීටරය ගෙනාලා xy අතරට ගැහුවම වෝල්ට් මීටරයේ ප්‍රතිරෝධයත් xy ට ගැහෙන්නේ මේ දෙන වැඩ කරන්නේ සමාන්තරගත දෙන්නෙක් වගේ. පැහැදිලිද? හරි. ඊළඟ අංකෝ B කොටසට x y අතර සමක ප්‍රතිරෝධය R xy ට ප්‍රකාශනයක්. කොල්ලෝ දැන් මේ xy අතර සමග ප්‍රතිරෝධ ප්‍රකාශනයක් ලියනලු. අපේ පුතාලා කොච්චරවත් අපි කරලා දිනවද මේවා ඉක්මනට කරන්න පුළුවන් අපිට. මෙයයි වැඩ කරන්නේ සමාන්තරගත දෙන්නෙක් වගේ. සමාන්තර දෙන්නෙක් ඉන්න තැන ලේසිම් ක්‍රමේ ගුණිතය බෙදීම එකතුව දාන එක සමග ගන්න. ගුණිතය බෙදුව එකතුවේ. මෙන්න උත්තරේ. ලියන්න. xy අතර සමග ප්‍රතිරෝධය. කැපිටල් R සිම්පල් R නෝට් බෙදීම කැපිටල් R ධන සිම්පල් R නෝට් සමකය උන්නොච්චරයි. යන්න දෙක කොටසට පුතේ. ඊළඟ කොටසට යා. වෝල්ට් මීටර දැන් RXY ප්‍රතිරෝධය හරහා සම්බන්ධ කර ඇති ලෙස පෙනේ. දැන් අහගෙන ඉන්න පුතේ මේකේ සංකල්පය මම කියන්නම්. මෙතන කරලා තියෙන්නේ පුතේ වෝල්ට් මීටරේ අභ්‍යන්තර ප්‍රතිරෝධය අරන් එළියෙන් තියෙන එක. R නෝට් කියලා එළියෙන් තියෙනවා. දැන් එතකොට වෝල්ට් මීටරයක් මෙතනට ගහලා තියනවා වගේ හිතුවනම් හරි. දැන් මෙයාගේ තිබු ප්‍රතිරෝධය එළියෙන් අරන් තිබ්බට පස්සේ දැන් මේක හැසිරෙන්නේ පරිපූර්ණ වෝල්ට් මීටරයක් වගේ. මෙයාට පරිමිත ප්‍රතිරෝධයක් තිබුණා ඒක අරන් ගලවලා එළියෙන් තිබ්බා. ඇයි දැන් මේ ප්‍රතිරෝධය අරන් එළියෙන් තිබ්බම මේක ප්‍රතිරෝධය හැසිරෙන්නේ බිඳුව වගේ නෙවෙයි අනන්තය වගේ. බිඳුව වගේ වෙන්න බෑ මේක ප්‍රතිරෝධ බිඳුව වගේ හැසිරුණොත් මේ දෙනා ෂෝට් වෙලා යනවා. මේගොල්ලන් දාරන් නොගලා ඉන්නවා ඊට පස්සේ. නෑ මේක එළියෙන් අරන් තිබ්බා කියන්නේ මෙතනින් පස්සේ මෙයා අනන්ත ප්‍රතිරෝධයක් තියෙන. එහෙම නැත්තම් පරිපූර්ණ වෝල්ට් මීටරයක් වගේ හැසිරෙන්නේ. එයාගේ අභ්‍යන්තර ප්‍රතිරෝධය නියෝජනය කරන තමයි ඒක අරන් එළියෙන් ඇදලා තියෙන්නේ. හරි? මින් පස්සේ මෙයා පරිපූර්ණයි. හරි? ඊට පස්සේ කියවන් යන්කෝ මොනවද අහන්නේ කියලා. මේ තත්ත්වය යටතේදී වෝල්ට් මීටරයේ පාඨාංකය RXY හරහා සම්බන්ධ කරලාද පරිපූර්ණ වෝල්ට් මීටරයක් මගින් දැක්වෙන අගයට සමානද? ඔව්. මින් පස්සේ මෙයා හැසිරෙන්නේ පරිපූර්ණ වෝල්ට් මීටරයක් වගේ තමයි. දැන් අර ඉස්සර මෙතන අපි වෝල්ට් මීටර හරහා ධාරාවක් යනවා කියලා පෙන්නපු එක දැන් යන්නේ මේ R නෝට් එක හරහා. මෙයා හරහා යන්නේ නැහැ. ඒ නිසා මින් පස්සේ මෙයා පරිපූර්ණ කෙනෙක් වගේ තමයි හැසිරෙන්නේ. ලියා ගන්න පුතේ. ඔව් කියලා මොලේ ලියලා ඉන්න පුතේ. පරිපූර්ණ වෝල්ට් මීටර දක්වන පාඨාංගයට සමානද? ඔව්. ලියා ගන්න පුතේ. වෝල්ට් මීටරයේ ප්‍රතිරෝධය පිටතරගත් පසු වෝල්ට් මීටරයේ ප්‍රතිරෝධය පිටතරගත් පසු වෝල්ට් මීටරය තුලින් අයි නොගලන නිසා
වෝල්ට් මීටරයේ තුලින් I නොගලන නිසා ඒ පරිපූර්ණ වෝල්ට් මීටරයක් ලෙස හැසිරේ. පරිපූර්ණ වෝල්ට් මීටරයක් ලෙස හැසිරේ. හරි. ඒකේ ප්‍රතිරෝධය එළියට අරගෙන තියෙනවා. right. තුන්වෙනි කොටසට යමු. පුතේ මම පොඩි chance එකක් දෙන්නම් ඔයගොල්ලන්ට. මේ තුන්වෙනි කොටස කරලා ඊළඟ වෙලාව දෙන්න. හරි. තුන්වෙනි කොටස කරලා ඉවර වෙලා ඊළඟ කොටස් ටික කරන වෙලාව දෙන්නම්කෝ. තුනේ කියනවනේ වෝල්ට් මීටර පාඩම් වීලු ඇමීටරේ ධාරාව අයිලු අයි සඳහා ප්‍රකාශනයක් VR0 කැපිටල් R ඇසුරින් ලියා දක්වන්නලු. කොල්ලෝ ටික. ඕම් නියමෙන් කරමුනේ. මේ ඔය ලක්ෂ දෙක අතර ඉබ්බාන්තරේ වීලු වෝල්ට් මීටරේ පාඨාංකය ඇමීටර් පාඨාංක අයිලු XY අතර ප්‍රතිරෝධය. ඉතින් මුතේ XY අතර ප්‍රතිරෝධය කියන්නේ මොකද්ද මුතේ? කැපිටල් R සිම්පල් R නෝට් බෙදීම කැපිටල් R එකතු කිරීම සිම්පල් R නෝට්. කැපිටල් I ට ප්‍රකාශනයක් ගන්නනේ කියන්නේ. I උක්ත කරන්න ඕනේ නම්. I උක්ත කරද්දී පුතේ V ගුණ කිරීම මෙයා උඩ රුලට යනවා. හරි? මේ දෙන්න යට රුලට එනවා. අවුලක් නැහැනේ. I උක්ත කරන්න මේ අකුරු දෙක යන උඩ රුලට මේකේ අකුරු දෙක යනවා යට රුලට. right. දාන්නකො. RXY ට ඕම් නියමේ දාන්න. RXY කියන එක නේද දුවේ ඕම් නියමේ දාමු. ළමයි ඕම් නියමේ දානකොට පුතේ විභව අන්තරය වීලු වෝල්ට් මීටරේ පාඨාංක වීලු ඇමීටරේ පාඨාංක අයිලු ගුණ කරන්න සමග ප්‍රතිරෝධය RXY වලින්. පුතේ RXY කියන්නේ මොකක්ද? කලින් අපි ලියලා පෙන්නුවා. කැපිටල් R සිම්පල් R නෝට් බෙදීම කැපිටල් R ධන සිම්පල් R නෝට්. හරිද? දැන් මේ දරුවෝ ඕකෙන් I අකුර උක්ත කරලා තියන්න. කොල්ලනේ දැන් අහගෙන ඉන්නකෝ. සාමාන්‍ය මින් එහාට මේක ප්‍රකාශනයක් අරගෙන සමීකරණයක් සරේඛාවක් හැඩයට ගොඩනගන සීන් ටික තියෙන. ඒවා අපි කරලා අපිට හුඟක් හුරුයිනේ ඇත්තටම. මෙතනින් එහාට රෝමිලක 7 කොටස වෙනකන් ඔබට කරන්න වෙලාව දෙනවා. මේක ඇත රෝමිලක 4 කෑල්ල. හරි? මේ 4 කොටස. 5 6 7 කොටස් ටික ගොල කරන්න. ඕකේ තියෙන එක යට V නෙවෙයි I යට V තියෙන්නේ. හරි? I යට V උක්ත කරන්න කියලා තියෙන්නේ. තමයි උදේ මේක රෝමිලක 3 කොටස 4 කොටසට යක්. මේ I බෙදීම V y අක්ෂයට x අක්ෂයට එකට r ගන්න ඕනි කියලා කිය. පොඩ්ඩක් බලා ගන්න. v ගේන පල්ලෙහාට I බෙදීම v සමානයි කැපිටල් R ධන සිම්පල් R නෝට් බෙදීම කැපිටල් R සිම්පල් R නෝට්. මේ v ගෙනාව පල්ලෙහාට මේක කොහොම තිබ්බා. හැබැයි I බෙදීම v කොහොම තියලා කැපිටල් R බෙදන්දි මෙයාගෙන් කැපිටල් R මේකෙන් බෙදද්දී කැපිටල් R කැපෙනවා එකට R නෝටයක් ඉතුරු වෙනවා. මෙයයි බෙදද්දී පුතේ කැපිටල් R කැපිලා එකට R නෝටයක් ඉතුරුයි. මෙයයි බෙදනකොට සිම්පල් R නෝට් කැපිලා එකට R එකක් ඉතුරුයි. අර කියලා තියෙන විදියනම හරි ගස්සලා පෙන්නනවා නම් පුතේ වඩා හොඳයි මෙහෙම ලියන එක. ඒ කියන්නේ y අක්ෂර දාන්න යන්නේ I බෙදීම v ව. ඇමීටර් පාඨාංක වෝල්ට් මීටර් පාඨාංක බෙදුවම එන උත්තරේ y අක්ෂය. එකට R අගයන් x අක්ෂර දාන්න යන්නේ. මෙයා අන්තක්ඛණ්ඩය වගේ. අනුක්‍රමණ 1 මෙයා අන්තක්ඛණ්ඩය. හදපු නැති අය හදාගන්න. හැදුවේ නැත්නම් හරි ගස්ස ගන්න ඉක්මනට. හැදුවා? දැයි I බෙදී v සමානයි මෙයයි බෙදුවම R නෝට් එක යට ඉතුරුයි මේ දෙක බෙදුවම කැපිටල් R එකක් යට ඉතුරුයි මේක ඉස්සරහට දාලා මේක පිටිපස්සට දාලා ලිව්වා. හරි? යමු ඉස්සරහට. බලාපොරොත්තු ප්‍රශ්නාරයේ හැඩය අක්ෂ මත අඳින්න. කොල්ලෝ ටික. මෙයා x අක්ෂර දාලා මෙයා y අක්ෂර දැම්මම අනුක්‍රමණය ධනයි අන්තක්ඛණ්ඩ ධනයි. මෙන්න මේ වගේ හැඩයක් අපි හිතනවා. එකට R සමග පුතේ I බෙදීම v අනුක්‍රමණ ධන අන්තක්ඛණ්ඩ ධන. අනුක්‍රමණ 1යි අන්තක්ඛණ්ඩ මෙය. ප්‍රස්ථාරයේ හැඩය උන්න. හරි? ලේසි. එතන ඉහළ ලේසි.
ඊට පස්සේ පුතේ ප්‍රස්ථාරය උකහාගත් අදාළ තොරතුරු සහ R බිඳුව අතර සම්බන්ධතාව දක්වන ප්‍රකාශනය. ප්‍රස්ථාරයෙන් ගනින් පුතේ අන්තක්ඛණ්ඩේ. ප්‍රස්ථාරයේ අන්තක්ඛණ්ඩේ ගත්තොතින් ඒක සමාන වෙන්න ඕනේ 1ට R නෝට්. මේ බලන්න. අන්තක්ඛණ්ඩයේ සමානයි 1ට R නෝට්. එතනින් කොට දාන්න පුළුවන් R නෝට්. වෝල්ට් මීටරේ ප්‍රතිරෝධය. පැහැදිලි? ඊට පස්සේ ඔය ටික ලියලා නැත්තේ පුතේ. ඔබට විද්‍යාගාරයේ පරීක්ෂණය සිදු කරන අතරදී ප්‍රස්ථාරය අඳින්න කියලා තියෙනවා නම් R ට පාවිච්චි කරන්නේ මොකද්ද? හරි. කොල්ලෝ ටික. මේ මෙන්න මේ R ට ඔයා ගන්නේ මොකක්ද කියලායි අහලා තියෙන්නේ. දැන් ප්‍රස්ථාරය අඳින්න තියෙන්නේ මේ බලන්න. මෙතන බලන්න ආයසරයක්. විටින් විට R මාරු කරනවා. ඔයා R මාරු කරන වෝල්ට් මීටර පාඨාංකය වෙනස් වෙනවා, ඇමීටර් පාඨාංකයත් වෙනස් වෙනවා. ඇමීටර් පාඨාංකය වෝල්ට් මීටර පාඨාංකයෙන් බෙදලා ඒක y අක්ෂර ගන්නවා. 1ට R x අක්ෂර ගන්නවා. මේ R ට ඔයා ගන්නේ මොකද්ද කියලා අහන්නේ. මම තව උදව් කරලා කියන්නම්. ධාරා නියාමකයේද ප්‍රතිරෝධ පෙට්ටියද කියලා මේ අහන්නේ. කොහොමද ගන්න ඕනේ? ගිය සතියේ දදාල් නෝට් එක දුන්නා. මොකද ගන්න වෙන්නේ? ඔව්. ප්‍රස්ථාරය අඳින්න R ගේ සංඛ්‍යාත්මක අගය මට ඕනේ. ධාරා නියාමකයකින් R වෙනස් කරන්න පුළුවන් වුණාට R ගේ අගය බලා ගන්න බෑ. එහෙනම් ප්‍රතිරෝධ පෙට්ටිය ගන්න වෙන්නේ. ලියා ගන්න. ප්‍රතිරෝධ පෙට්ටිය. වරහණ අසෝන ලියන්න ප්‍රස්ථාරයක් ඇඳීමට R වල අගය අවශ්‍ය නිසා ප්‍රස්ථාරය ඇඳීමට R වල අගය අවශ්‍ය නිසා ධාරා නියාමකයේ ගත නොහැක. ධාරා නියාමකය ගත නොහැක. හරි. අවසාන කොටසට යමු පුතේ. අවසාන කොටස පුතේ. මේ කෝෂයට කීයක හරි අභියන ප්‍රතිරෝධයකුත් තියෙනවා. මේකේ කියනවා ඔය ගහපු ප්‍රායෝගික වෝල්ට් මීටරේ තියෙන්නේ. ප්‍රායෝගික ඕම් 1000ක ප්‍රතිරෝධයක්ලු තියෙනවා. එයාව ගහලා මැන්නොත් එන පාඩාංග V1 කියලා ගණන් ගන්නලු. එයා ගහන්න කලින් මේ ලක්ෂ දෙකේ තියෙන විභවාන්තර V2 කියලා ගණන් ගන්නලු. හරි? සංඛ්‍යාංක වෝල්ට් මීටරයක් අභ්‍යන්තර ප්‍රතිරෝධය මෙගා ඕම් 10ක් වගේ ලොකු අභ්‍යන්තර ප්‍රතිරෝධයක් තියෙන වෝල්ට් මීටරයක් ගැහුවම එන පාඩාංකේ V3 කියලා ගන්නලු. කෝෂ V ගාබ E0 කියලා ගමු. හරිද? ඔය හතර දෙනාගේ පුතේ විශාලත්වයේ ආරෝහණ පිළිවෙලට නම් කරගෙන යන්නලු. මගේ පළවෙනි තර්කේ වෝල්ට් මීටර්ස් නැහැ කියලා හිතන්න. වෝල්ට් මීටර මෙතන නැහැ. හරිද? එතකොට XY අතර විභවාන්තරය තමයි V2 කියලා තියෙන්නේ. හැබැයි එතකොට ඒ තියෙන විභවාන්තරය E0ට වඩා නම් අඩුයි. ඇයි මේ E0 කෝෂයට කීයක්ද අභ්‍යන්තර ප්‍රතිරෝධයක් තියෙනවා කියලා මුලින්ම කිව්වනේ. ඔන්න මෙයාට කිසිම ප්‍රතිරෝධයක් නොතිබුණා නම් කෙලින්ම V2 E0ට සමානයි තමයි. නමුත් කීයක හරි ප්‍රතිරෝධයක් තියෙද්දි අග්‍ර අතරට එන වෝල්ට් ගාන E0ට වඩා අඩුයි. ඒ නිසා V2 ඔන්න E0 වලට වඩා අඩුවෙන් පෙන්වන්නේ. අඩු අගයක්. ඒක මනින අරමුණෙන් යුතුව XY අතරට ගහනවලු වෝල්ට් මීටර්. හරිද? පරිපූර්ණ වෝල්ට් මීටර්ස් ගැහුවොත් නම් හරිම අගය පෙන්නනවා. ප්‍රායෝගිකව ගහනකොට පුතේ පෙන්වන්නේ හරිම එකට වඩා අඩු අගයන් කියලා නෝට් එකේම දුන්නා. හරිද? එතකොට මේ V1 සහ V3 කියන වෝල්ට් මීටර් ගහලා මැන්නමින මේ පාඨාංක දෙකම V2ට වඩා අඩුයිනේ. තේරුණාද? ඒ දෙකම V2ට වඩා අඩුයි. හැබැයි මෙයාගේ ප්‍රතිරෝධ ඕම් 10ක එකක්, මෙයාගේ ප්‍රතිරෝධ මෙගා ඕම් 10ක එක්කෙනේ. ආය නෝට් එකේ වාක්‍යයක් තියෙනවා පුතේ. වෝල්ට් මීටරේ ප්‍රතිරෝධය විශාල වෙන තරමට එයා පෙනෙන පාඨාංක අර නියම විභවාන්තරයට ලං වෙනවා කියලා. පරිපූර්ණ වුණොත් ප්‍රතිරෝධ අනන්ත වුණොත් හරියටම සමානයි. හරිද? නමුත් ලොකු වෙන තරමට ආසන්නව සමාන වෙනවා. ඒ කියන්නේ
V1 V3 දෙකම V2ට වඩා කුඩායි. නැත්නම් V3 V2ට වඩා ළඟයි. V3 V2ට වඩා සමීපයි. මොකද මේක ප්‍රතිරෝධ ගොඩක් වැඩි නිසා. එහෙනම් V1 තමයි අඩු මේක, V3 ඊට වඩා ලොකුයි. හැබැයි V3ත් චුට්ටක් හරි V2කට වඩා අඩුයි. පරිපූර්ණම නෙවෙයිනේ. අනන්තේම නෙවෙයිනේ ප්‍රතිරෝධය. හරි? 10යි මෙගා ඕම් එකක්. හැබැයි V3 කියන V2කට ගොඩක් ළඟින් යන අගයක් වෙයි. රයිට්. ලියා ගන්න පොඩි විස්තරයක් හොඳට විස්තර කරලා මෙහෙම ලියමුද? E0 කෝෂයට කිසියම් සිම්පල් R තිබෙන නිසා. E0 කෝෂයට කිසියම් ප්‍රතිරෝධයක් තිබෙන නිසා කිසියම් සිම්පල් R ගැන අභ්‍යන් ප්‍රතිරෝධයක් තිබෙන නිසා V2 කුඩයි E0ට වඩාය. XY අතර විභවාන්තරය E0ට වඩා කුඩයි. V2 කුඩායි E0ට වඩාය. ඊට පස්සේ XY අතරට වෝල්ට් මීටරයක් සවි කළ විට ලැබෙන පාඨාංක V2ට වඩා කුඩා වේ. V2ට වඩා කුඩා වේ. එම නිසා V1, V2 දෙකම V1, V3 දෙකම V2ට වඩා අඩුය. V2ට වඩා අඩුය. එහෙත් සංඛ්‍යාංක වෝල්ට් මීටරේ ඩිජිටල් එකේ සංඛ්‍යාංක වෝල්ට් මීටරේ ප්‍රතිරෝධිතා විශාල නිසා එහි පාඨාංකය V2ට වඩා සමීපය. V2ට වඩාත් සමීපය. හරි. මෙන්න පිළිවෙල. V1ට වඩා V3 ලොකුයි, V2 ඊට වඩා ලොකුයි, හැබැයි ඊට වඩා E0 ලොකුයි. අනිත් පැත්තට කිව්වත් හරි. E0ට වඩා V2 අඩුයි, V2ට වඩා මේ දෙකම අඩුයි, හැබැයි මෙයාට වඩා මෙයා ලොකුයි. තර්කය පැහැදිලිද? පුතේ නා පිළිතුරු දාගන්න. පිළිතුරු දාන්නේ පිළිතුරු ලියා ගන්න අවසාන වශයෙන්